අරුණ. Sri Lanka's breakfast show. ආයිබෝවන් සුබුදෑසනක් අද 2020 නොවැම්බර් මාසේ 28 වෙනිදා සෙනසුරාදා දිනයක් සුපුරුදු විදිහට රටට ආදරය කරන පරම්පරාව සමගින් අදත් දෙරණ අරුණ මේ මොහොතේදී වැඩිම පිරිසක් නරඹන්නා වූ රූපවාහිනී වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම්. මුලින්ම අපි දිනමින සහ ලංකාදීපයේ වාර්තා කරන්නා වූ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. ඊයේ දිනේදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය ඔවුන් ප්‍රධාන සිරස්තලයේ ලෙස තෝරාගෙන තිබෙනවා. බැටිකලෝ කැම්පස් රජයට පවරා ගන්නවා. ඇමති ජී.එල්. පීරිස් මැති සභයේදී කියයි කියලයි දිනමින මේ තොරතුර වාර්තා කර සිටින්නේ. නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා විසින් ආරම්භ කර තිබූ සහ ශරියා නීතිය ඉගැන්වීමට සූදානම් වන බවට චෝදනා එල්ල වූ මඩකලපුව පුනානීහි බැටිකලෝ කැම්පස් ආයතනයේ රජයට පවරා ගන්නා බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ දිනේදී මැති සභයේදී ප්‍රකාශ කරනු ලැබුවා. ඉතින් එහිදී ඔහු සඳහන් කරන ලද්දේ මේ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව ශරියා නීතිය ඉගැන්වීමේ සූදානමකුත් පැවති බවයි. එම ආයතනයේ රජයට පවරා ගැනීමෙන් පසු රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළා. බැටිකලෝ කැම්පස් ආයතනය සඳහා පේරාදෙණිය කොළඹ වැනි විශ්වවිද්‍යාල පවා නොමැති තරම් පහසුකම් රැසක් පවතින බවත් එබැවින් එම පහසුකම් රාජ්‍ය විශ්වවිද්‍යාලවල දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළා. බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස පිළිගැනීමට රජය කිසිසේත් සූදානම් නොමැති අතර උපාධි පිරිනැමීම සඳහා කිසිදු බලයක් පවරන්නේ නැති බවද ඇමතිවරයා ඊයේ දිනේදී තහවුරු කරයි කියලා තමයි දිනමින පුවත්පත කියන්නේ. ඉතින් අපි දැක්කා නිර්මාතෘවරයා හිස්බුල්ලා මහතා සඳහන් කළා මේ කොරෝනා වසංගතයෙන් නික්බිතිව මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් විදිහට ක්‍රියාත්මක වෙමින් පවතින මේ ආයතනය මුදාගෙන ඉන් අනතුරුව යලිත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විදිහට කටයුතු කරන්නට රජය සමග සාකච්ඡා කරනවායි කියලා. නමුත් ඊයේ දිනේදී අදාළ අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් එය එසේ සිදු නොවන බවට සහතිකයක් රටට ලබා දෙනු ලැබුවා. ඉතින් ලංකාදීපයත් අද මේ තොරතුරුම වාර්තා කරනවා. හිස්බුල්ලා කැම්පස් රජයට පවරා ගනී. පාඨමාලා 18යි. ඒ අතර ශරියා නීතියත් පේරාදෙණියටත් කොළඹටත් වඩා පහසුකම් එහි තිබෙන බවත් ලංකාදීපයත් සිහිපත් කරනවා. ඉතින් බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරාගෙන එහි සම්පත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පරිහරණය සඳහා යොදවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කරන ලද ප්‍රවෘත්තිය තමයි ලංකාදීපයත් සිය ප්‍රධාන සිරස්තලයේ ලෙසින් මෙලෙසින් වාර්තා වී තිබෙන්නේ. ඉතින් ඒකම අපිට කියන්නට ඕනේ මේ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් හිස්බුල්ලා මහතා හිටපු ආණ්ඩුකාරවරයා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිෂන් සභාවට ඒ පිළිබඳව විමර්ශනය කරන වූ කොමිෂන් සභාවට සාක්ෂි ලබා දෙමින් කරන ලද ප්‍රකාශයක්. ඉතින් එහිදී ඔහු සඳහන් කරන ලද්දේ මේ විශ්වවිද්‍යාලය තුල සිංහල දෙමළ මුස්ලිම් ඊට පස්සේ බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් ඕනම ශිෂ්‍යයෙකුට අධ්‍යාපනය ලැබීමේ පහසුකම් තිබෙන බවයි. ඉතින් එහිදී කොමසාරිස් වරිය විමසා සිටියේ මේ කොමිසමේ සිටිනා වූ කොමසාරිස්තුමිය විමසා සිටියේ දැන් මෙහි සැලසුම බලද්දී මුස්ලිම් එහෙම නැත්නම් ඉස්ලාම් පල්ලියක් තිබෙනවා. දැන් වෙනත් සිසුන්ටත් ඒ විදිහටම මේ පරිශ්‍රය තුල අධ්‍යාපනය ලබන්නට හැකියාව තිබෙනවා නම් බෞද්ධ හින්දු කතෝලික ආගමික ස්ථානන් මේ පරිශ්‍රය තුල තිබෙනවාද යන්නයි. ඉතින් එහිදී ඔහු නිරුත්තර වුණු සයක් තමයි දැක ගන්නට වුණේ. කෙසේ වෙතත් යම් කිසි අන්දමින් අන්තවාදී පිරිසක් බිහි කිරීම සඳහා හිස්බුල්ලා මහතා මේ විශ්වවිද්‍යාලය යොදා ගන්නට උත්සාහයක් තිබුණු බවට තොරතුරු වාර්තා වෙමින් තිබෙන්නේ. ඉතින් ලංකාදීපය අද හිස්බුල්ලා මහතාගේ ප්‍රකාශයකුත් උපුටා දක්වනවා. කොතරම් උනන්දුණත් සහරාන් පොලිසියට අල්ලා දෙන්න බැරි වුණා කියලයි ඔහු සඳහන් කර සිටින්නේ. පාස්කු ඉරදින ප්‍රහාරය සැලසුම් කළ සහරන් හෂීම් මෙම ප්‍රහාරයට පෙර පොලිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමන් කෙතරම් උනන්දුවෙන් කටයුතු කළත් ඒ කළ නොහැකි වූ බවත් එසේ වූයේ ඔහුට බලගත් ආරක්ෂකාංශයක සහයෝගය ලැබුණු නිසා යැයි තමන් විශ්වාස කරන බවද හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා පාස්කු ඉරදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළා. ඔහු එසේ පැවසුවේ පසුගිය 25 වෙනිදා රාත්‍රියේදී කොමිසම හමුවේ තෙවන දිනට සාක්ෂි දෙමින් සහරන් හෂීම්ට තමන් කිසිම අවස්ථාවක සහයෝගය නොදුන් අතර මැතිවරණ කාලවලදී ඔහු ප්‍රසිද්ධියේ දැඩි ලෙස විවේචනය කළ බවත් ඔහු සඳහන් කළා. කාත්තන්කුඩියේ විසින ඇතැම් මුස්ලිම් ජනතාව අතර තවමත් අන්තවාදී මතවාද පවතින බවද ඒ නිසා නැවතත් සහරන්ලා කලාවැනි අන්තවාදී ක්‍රියාකාරකම් වලට ඔවුන් සම්බන්ධ නොවනු ඇතැයි තමන්ට සහතික විය නොහැකි බවද කොමිසම හමුවේ ඔහු ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළා. ඉතින් නැවතත් මේ වගේ අන්තවාදීන්ගේ හිස ඉසවීම් සිදු නොවෙතැයි තමන්ට සහතිකයක් ලබා දිය නොහැකි බවයි හිස්බුල්ලා මහතා
කොමිසම හමුවේ සඳහන් කරයි කියලා වාර්තා වෙන්නේ. ඉතින් හිස්බුල්ලා මහතාගේ නම කියද්දි දැන් මේ කොමිසමට ගිය ඒ වගේම මේ කටයුතු සම්බන්ධයෙන් කියවෙන නම් කිහිපයක් තිබෙනවා. ඒ පුද්ගලයන් ඒවාට අදාළද නැද්ද යන්න අධිකරණ විසින් ඉදිරියේදී තීරණය කරයි. කෙසේ වෙතත් රිෂාඩ් බර්දුදීන් කියන නමත් මේ හා සම්බන්ධවම දිගින් දිගටම කියවුණු නමක්. ඉතින් ලංකාදීපය අද තිබෙනවා සිරස්තලයක් ඔහු සම්බන්ධයෙන් අප ලැබූ රිෂාඩ් නිරෝධායන නීතියට පිටින් ගල්කිස්ස හෝටලයකට යබලා කියලයි එහි දක්වන්නේ. අපමත මුදාහැරීමෙන් පසුව කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ දින 14ක කාලයක් නිරෝධානය සඳහා යොමු කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා පෙරේදා රාත්‍රියේ ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට යබා ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග උපුටා දක්වමින් අද ලංකාදීපය අනාවරණය කරනවා. ඉතින් එහෙම කොහොමද ඔහු ගියේ කියලා තමයි විමසන්නට වෙන්නේ. නිරෝධායන නීති රීති ඔහුට අදාළ නොවේද කියා විමසා සිටින්නට වෙනවා. අපමත මුදාහරිනු ලබන සියලුම රැඳවියන් බන්ධනාගාරයේ දින 14ක කාලයක් නිරෝධායනයට යොමු කිරීමේ නිරෝධායන නීතිය යටතේ හිටපු අමාත්‍යවරයා මැගසින් බන්ධනාගාරය තුළ රඳවා සිටියා. අපමත නිදහස් වූ පුද්ගලයන් PCR පරීක්ෂණයකට ලක් කර එහි ප්‍රතිඵල මත මුදාහරින ලෙස බන්ධනාගාර මූලස්ථානය උපදෙස් දී තිබෙනයි කියනවා. ඒ අනුව හිටපු අමාත්‍යවරයා පෙරේදා වැලිකඩ බන්ධනාගාර රෝහලේදී PCR පරීක්ෂණයකට ලක් කර ඇතත් එහි ප්‍රතිඵල නිකුත් වීමට පෙර මෙලෙස ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට යවා ඇත්තේ ඉහළින් ලද උපදෙස් අනුව බවයි වාර්තා වන්නේ. මොකක්ද මේ ඉහළ දේශපාලන බල අධිකාරියක්ද එහෙම නැත්නම් බන්ධනාගාරයේ ඉහළද කොහොමද කියලා දන්නේ නැහැ. ඉහළින් කියලා වාර්තා වෙනවා. ඉතින් ඉහළින් කියන වචනේ යටින් අපි ඉරක් ඇඳලා මොකක්ද මේ ඉහළ කියලා තමයි අහන්නට වෙන්නේ. පෙරේදා දිනය තුළ පමණක් මැගසින් බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වුණා. හිටපු අමාත්‍යවරයා අපමත මුදාහැරුණේ ඉකුත් 25 වෙනිදා කියලා තමයි ලංකාදීප පුවත්පත වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ. අපිට මේ මොහොතේදී දැන් ඊයේ දිනේදී මරණ සංඛ්‍යාව කොවිඩ් ආසාදිත වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 107ක් දක්වා වර්ධනය වුණා. කඩයිම සීමාව පසු වී ගියා. ඉතින් මේ හා සම්බන්ධව සහ ඉදිරියේදී මේ ව්‍යාප්තිය මැඩලීම සඳහා කරන්නා වූ ක්‍රියාමාර්ගයන් පිළිබඳව දැනුවත් වන්නට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන්ට් ජෙනරාල් ශාවින්ද්‍ර සිල්වා යුද හමුදාපතිතුමන්ව මේ මොහොතේදී අපි සජීවීව සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් සුබ උදෑසනක් යුද හමුදාපතිතුමනි. අයිබෝවන් සුබ උදෑසනක් සංක. දැන් යුද හමුදාපතිතුමනි ඊයේ දිනේදී සියයේ සීමාව ඉක්මවා ගියා මරණ සංඛ්‍යාව 107ක් ලෙස වාර්තා වුණා. මේ මොකද්ද රතු එළියක්ද දැල් වෙන්නේ? කොහොමද ඔබතුමා මේ තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කරන්නේ? ඔව් ඔබතුමා කියනවා විදියට ඊයේ දිනේදී මරණ 8ක් වාර්තා වුණා. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ COVID-19 හා සම්බන්ධ වුණු මරණ සංඛ්‍යාව 107ක් දක්වා වාර්තා වෙලා තිබෙනවා. මේ ඊයේ දිනේ වුණු මරණ සංඛ්‍යාව 8 දිහා බැලුවම ඒ මරණ 8න් මරණ වාර්තා වෙන COVID හා සම්බන්ධ වෙලා තිබෙන හෘදයාබාධ වලින් ඇතිවෙච්ච මරණ 3ක් වාර්තා වෙනවා. ඊට අමතරව COVID සහ පිළිකා රෝගයෙන් කාලයක් පිළිකා රෝගයෙන් පෙළෙච්ච පුද්ගලයෙක් ඒත් එක්කම COVID හා සම්බන්ධ වෙච්ච වකුගඩු රෝගයක් හා සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් ඒත් එක්ක COVID හැදිලා තිබෙනවා හැදුම ඇදිච්ච රෝගයක් ඒක සම්බන්ධයෙන් ඒත් එක්ක තවත් පුද්ගලයෙක් දියවැඩියාව උස්සන්න වෙලා තිබෙච්ච පුද්ගලයෙක්ට මේ ආකාරයෙන් COVID ආසාදනය වීම හේතුවෙන් මේ ආකාරයෙන් මියගිය තත්ත්වයක් වාර්තා වෙනවා. ඊයේ දිනේදී කාන්තාවන් 4 දෙනෙක් සහ ඉතිරි 4 දෙනා පිරිමින් හැටියට වාර්තා වෙන්නේ. ඉතින් මේ අනුව මරණ සංඛ්‍යාව බැලුවම සංක මේ දක්වා මියගිය 107න් 69ක් වාර්තා වන්නේ ස්ත්‍රීන් හැටියට සහ 38ක් පුරුෂයන් හැටියට තමයි ශ්‍රී ලංකාව තුළ මේ ආකාරයෙන් මියගිය අයවලු වාර්තා වන්නේ. දැන් ඊයේත් මරණ අතරින් කීප දෙනෙක්ම දෙනෙක් පමණ නිවෙස්වල ඉඳලා මියගිය තත්ත්වයක් තිබ්බා. අතිගරු ජනාධිපතිතුමා විසිනුත් විශේෂයෙන්ම මේ නිවෙස්වල මිය යාමට හැකියාවක් නොවන පරිදි කෙසේ හෝ මේ අපගේ මේ රෝගාතුර වෙන අයවලුන් ඉන්නවා නම් ඔවුන් වහාම මිය යාම වළක්වා ගැනීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්න කියලා අපිට පෙරේදා දිනේදී කිව්වා. ඒ අනුව අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් සමග ජංගම කණ්ඩායමක් මේවා ඊයේ දිනේ බැලුවත් සංක මිය යාම් සිදුවන්නේ
සියල්ලක්ම වගේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙක් පමණක් බන්ධනාගාරයෙන් යනවා. අනිත් සියල්ලක්ම එන්නේ ඇත්තටම කොළඹ හුදකලාවට ලක් කරලා තිබෙන ප්‍රදේශවලින්. ඉතින් මේ හුදකලාවට ලක් කරලා තිබෙන ප්‍රදේශවලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් කීප දෙනෙක්ම ජංගම ආකාරයෙන් ගමන් කරලා මේ ආකාරයෙන් හුදකලා කරලා තියෙන ප්‍රදේශවලින් හොයලා බැලීමට කටයුතු කරා. ගෙවල් වලට ගිහිල්ලා හරි මේ කට්ටිය ගැන සොයලා බලලා හැකිතාක් දුරට මූණ රෝහල් වෙත යොමු කිරීමට. ඒත් එක්කම තමයි ජනාධිපතිතුමා විසින් ලබා දුන්න එක උපදෙසක් තමයි යම්කිසි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙක් හැටියට රෝහල වෙත ඉවත් කරගෙන යන අවස්ථාවේදී චෙක් කරන්න කියලා පරීක්ෂා කරන්න කියලා ඒ නිවසේ නිදන්ගත රෝග සහ ඒ වැනි තත්ත්වයන් යටතේ ඉන්න පුද්ගලයන් නිවෙස්වල ඉන්නවාද කියලා එසේ ඉන්නවා නම් ඔවුන් වහාම රෝහල්ගත කිරීමට කටයුතු කරන්න. මොකද ඔවුන්ට යම්කිසි ආකාරයක සම්බන්ධතාවක් තියෙනවා කොවිඩ් 19 හැදෙන්න. ඉතින් ඒකින්ද අර නිවෙස්වල නිරෝධායන ලක් කරන්න නැතුව පුළුවන් තරම් ඔවුන් රෝහලකට ගිහිල්ලා රැක බලා ගැනීමට උත්සාහ කරන්න කියලා. ඉතින් ඒ අනුව තමයි මේ ආකාරයේ ජංගම සෞඛ්‍යංශයෙන් යොදවලා මොවුන් ඉවත් කළා මොවුන් රැකබලා ගැනීමට උත්සාහ කරන. ඔබ කිව්ව කතා හරි ඊයේ දිනේ මරණ 8ක් සමග 107ක් දක්වා වාර්තා වුණා. ඒත් එක්කම කොවිඩ් ආසාදිතයන් ඊයේ දිනේදී 473 දෙනෙකු වාර්තා වුණා. ඉන්න එක් පුද්ගලෙක් පිට රටවල් වලින් ආපු කට්ටිය ඉතුරු 472ක් ඊයේ දිනේදී වාර්තා වුණා. ඉන් බහුතරයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කරලා තිබෙන ප්‍රදේශ. ඒ අතරේ මුත් මට්ටක්කුලිය ග්‍රෑන්ඩ් පාස් මේ ආදී ප්‍රදේශ වලින් වැඩිපුර වාර්තා වෙනවා. ඒත් එක්ක ඊළඟට අගයක් ගන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතිවෙච්ච කොවිඩ් ආසාදිතයන්ගෙන් බහුතරයේ වාර්තා වන්නේ වත්තල ප්‍රදේශයෙන්. ඒත් එක්ක කළුතරින් වාර්තා වෙනවා. කළුතර කිව්වට කළුතර දිස්ත්‍රික්කයේම නෙමෙයි මේ අටලුවගම ප්‍රදේශය ඇතුළුව වෙන ප්‍රදේශ වලින්. ඊට අමතරව අක්කරේපත්තු අම්පාරයෙන් වාර්තා වෙනවා. අක්කරේපත්තු වල මේ ආකාරයෙන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඉතුරු සෙසු ප්‍රදේශවලින් තමයි කොවිඩ් ආසාදිතයන් ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනේදී වාර්තා වන්නේ. දැන් හමුදාපතිතුමනි ආසාදිතයන් සංඛ්‍යාව 22501ක් දක්වා ඉහළ යද්දී මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගිහිලා තියෙනවා. මේ සංඛ්‍යා ලේඛන එක බලද්දී දැන් සතියන්තයේ නිමා වෙලා වැඩ කරන සතියක් සඳුදා ආරම්භ වද්දී යම්කිසි ප්‍රදේශ හුදකලා කරන්නට හෝ එහෙම නැත්නම් හුදකලා කර පවතින ප්‍රදේශවල සාධනීය ලක්ෂණ නිසා ඒවා විවෘත කරන්නට හෝ සැලසුමක් සකස් කරලා තියෙනවා. ඔව් සංක අපි දිනපතාම මේ සම්බන්ධව විශ්ලේෂණයක් කරනු ලබනවා. ඒත් එක්කම අතිගරු ජනාධිපතිතුමාගේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම්වරුන් සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යතුමිය ඇතුළු අපගේ ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පතිතුමා සෞඛ්‍ය අංශ අනිකුත් වෛද්‍යවරුන් කීප දෙනෙක් එක්ක මේ සම්බන්ධව සෑම දිනකම සමාලෝචනයට ලක් කරනවා. කොවිඩ් ආසාදිත වෙන සංඛ්‍යාවන් ඒත් එක්ක නිරෝධයන් ලක් කරන සංඛ්‍යාව ඉදිරියේදී ඇතිවිය හැකි සම්බන්ධයන් දැන්ට හුදකලා කරපු ඒවා සම්බන්ධයෙන් මේක දිනපතාම කරනු ලබන. ඉතින් මේ සතිය පුරාටම කරපු ලබන විශ්ලේෂණ සහ අද දිනේදී කරන ලබන සම්පූර්ණ විශ්ලේෂණයකට අනුව ලබන සතියේ දැන් අපි මේක හුදකලා කරලා තිනවා සමුදා උදෑසන වෙනකන්. ඉතින් සමුදා උදෑසනින් පස්සේ ඉදිරියට යන ක්‍රමවේදය අද දිනේදී විශ්ලේෂණය කළා. බොහෝ දුරට අද සන්ධ්‍යා භාගයේදී හෙට උදෑසන අනිවාර්යයෙන්ම රටට කියන්න කටයුතු කරන ලබනවා. දැන් සංක බහපු ප්‍රශ්නෙට දැන් අපි මීට ඉස්සෙල්ලත් මම කියලා තියෙනවා අපි පළාත් දිස්ත්‍රික්ක ඒකෙන් පොලිස් වසම් වලට ඇවිල්ලා තිබුණා. දැන්ටත් පොලිස් වසම් තියෙනවා. නමුත් ගිය සතියේදී අපි ඒක පුළුවන් තරම් අඩු කිරීමට කටයුතු කරනු ලැබුවා. ග්‍රාම නිලධාරි වශයෙන්මුත් අපි යොදවන්න කටයුතු කරනු ලැබුවා. ඉතින් ලබන සතියේ විතර වෙද්දී මේ ලබන සතියේ එන ක්‍රමවේදයට අපි පුළුවන් තරම් හුදකලා කරන්න උත්සාහ කරන්නේ ඒ ග්‍රාම නිලධාරි වසම් පොලිස් එක ග්‍රාම නිලධාරි වසම් කීපයක් තිබෙනවා. ඉතින් සමහරට පොලිස් වසමක් නොකරන්න කියලා අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තිනවා. අපි ඒක යම්කිසි ක්‍රමවේදයකට ඇත්තටම පොලිස් වසමේ ඔක්කොම ප්‍රදේශවලට මෙහෙම හුදකලා කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. සමහරලාට යම්කිසි ග්‍රාම නිලධාරි කොට්ටාසයක්. එහෙමත් නැත්නම් සමහර ඒවා තියෙනවා ග්‍රාම නිලධාරි කොට්ටාසෙත් එක් කොටසක් පමණක්. සමහරට මහල් නිවාසයක් වෙන්න පුළුවන්. නැත්නම් ඒක පාරක් වෙන්න පුළුවන්. නැත්නම් ඒක ගමක් චූටි කොටසක් වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් අපි මේ වෙනකොට තෝරගෙන තිබෙන්නේ
මොනවාද අපි දැන් සාමාන්‍යයෙන් දැන් ඊයේ 272 හමු වුණාම මේ 272 දානාම කවුද කියලා අපි හොඳට දන්නවා. කට්ටියගේ ලිපිනයක් කොහොමද විසිරලා තියෙන එක අපි සිතියමකට අරගෙන අපි දකිනවා. ඉතින් ඒක අනුව අපි මේවා තෝරගෙන ලබන සතියේදී වෙන්න උත්සාහ කරන්නේ විශේෂයෙන්ම හැකිතාක් දුරට මේ ආකාරයෙන් අවම මේ පීඩනයක් ජනතාවට ඇති වෙන ආකාරයෙන් ඒ කොටස් පමණක් යම් කිසි ප්‍රදේශයක එක කොටසකට පමණක් මේ ආකාරයේ හුදකලා කිරීමටත් ඒක තාමත්ම ඕනකමින් ඒක රැක බලාගෙන අනිත් ප්‍රදේශවලට ඒක ඒ ප්‍රදේශයේම සිසු ප්‍රදේශවලට පැතිරෙන නොවන ආකාරයෙන් රැක බලා ගන්න. ඉතින් ඇත්තටම දැන් සති 4ක් 6ක් අතර කාලයක් සමහර විශේෂයෙන්ම කොළඹ උතුරු ප්‍රදේශයේ දැනටත් කොවිඩ් ආසාදිතයන් හමු වෙන ප්‍රදේශවල මේ ආකාරයෙන් හුදකලාට ලක් කළ තිබෙන. ඉතින් ඉතාමත් අපහසු කාර්යයක් වුන්ට මේ ආකාරයෙන් ජීවත් වෙන ගොඩක් කල් හුදකලා කිරීමෙන් ඒකින්ද මෙය අවම කර ගැනීමට අපි මේ සතියේදී ඒ කියන්නේ ලැබෙන සමුදායෙන් පස්සේ අවම ප්‍රමාණයක් හුදකලා කිරීමට උත්සාහ කරනවා. නමුත් කොවිඩ් ආසාදිතයන් යම් කිසි ස්ථානයකින් හම් වෙනවන අනිවාර්යයෙන්ම සෙසු තත්ත්වයන් අනිත් ප්‍රදේශවලට නොවන ආකාරයෙන් හුදකලා කිරීමට වෙනවා. ඒත් එකම තමයි දැනට අපි මේ නිර්වේශ නිරෝධායනික ලක් කිරීමක් කරලා තිබෙන්නේ. නමුත් ඔබ දන්නවා මීට දින 3-4කට ප්‍රථම අපි මහනුවරින් හමු වුණාන් පස්සේ එක වත්තක් කියන එක කොටසකින් 300 මං කිව්වා මීට ඉස්සලා 330ක වගේ ප්‍රමාණයක් අපි ඒ ස්ථානයේ තිබෙන පහසුකම් වල ප්‍රශ්න. ඒක දැන් කොළඹ ඊයේ දිනේත් සාකච්ඡාවට බඳු වුණා. කොළඹ නගර සභාවේ මේ හා සම්බන්ධ වෛද්‍යවරුන් විසින් අතිගරු ජනාධිපතිතුමාට මේ සමගිව දැනුම් දුන්නා. ඒ කියන්නේ ඒ තිබෙන පහසුකම් වැසිකිලි ප්‍රමාණික වත්තක නැත්තම් නාන්න තිබෙන එකට ගැටෙන ප්‍රමාණි. ඉතින් ඒ වගේ ප්‍රදේශවල මේක බහුලව පැතිර යාම ශීඝ්‍රයෙන් පැතිර යාම හැකියාවක් තිබෙන නිසා තමයි මීට දින 4කට 5කට පමණ ප්‍රතාපී නුවර මහනුවර මහයියා හමුණු කණ්ඩායම 330ක් අපි රන්ටැබේ දක්වා රැගෙන ගිහලා ඕන නිරෝධායන ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ ආකාරයෙන්ම මේ ආකාරයෙන් අපි දකිනවා කොළඹ ඊයේ දිනේ විශ්ලේෂණය කරලා බැලුවම සමහරලාට අපි තාම හුදකලා නොකරත් එක්කෙනා දෙන්න 4-5ක් හම් වෙන ප්‍රදේශ අපි හඳුනාගෙන තිබෙනවා. ඉතින් ඒ වාදී ප්‍රදේශවල මේ වගේ අඩු පහසුකම් සහ වැඩි මේ හේතුන් හින්දා පැතිරීමේ හැකියාවක් තිබෙන ස්ථාන තිබෙනවා නම් බොහෝ දුරට එම ස්ථාන අපි අර ඊට ප්‍රථම කරා වගේ ඒ කට්ටිය සුළු දෙනාම අපි අරන් ගිහිල්ලා අපගේ ත්‍රිවිධ හමුදාවේ යටතේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට උනත් අපි කටයුතු කරාමටයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අනිකුත් සිසු මහජනතාව මේ ප්‍රදේශය අයුරුන්ට මේකෙන් පීඩනයක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. දැන් හමුදාපතිතුමනි අප විශ්වාස කරන්නේ යම්කිසි ප්‍රදේශයක් ඒ කියන්නේ අප ජීවත් වන්නා වූ ප්‍රදේශයේ විවෘත කරගන්නට අපට අවශ්‍ය නම් එහි ප්‍රධාන වගකීම පැවරෙන්නේ අප සතුවම බව. ඒ කියන්නේ නිරෝධායන නීති රීති වලට අනුගත වෙමින් මේ සුව උපදෙස් ඒ ආකාරයෙන් පිළිපදිමින් සිටීමෙන් තමයි මේ ප්‍රදේශයක් විවෘත කරගන්නට හැකියාව ලැබෙනවා නම් ලැබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අපට ඊයේ දිනේදී මාධ්‍ය වාර්තා හැම පළ වුණා මේ අටලුගම වගේ ප්‍රදේශවල PCR පරීක්ෂණ සඳහා සහභාගී වීම මගහරිනවා, කට්ටි පනිනවා, නිරෝධායන නීති රීති කිසි ලෙසකින්වත් සලකන්නේ නැතුව ඔවුන්ගේ කටයුතු කරගෙන යනවායි කියලා. මේ හා සම්බන්ධව ඔබතුමාලා දැනුවත්ද මොකක්ද කරන්නේ මේ වගේ දේවල් පිළිබඳව? ඒ කියන්නේ කිසිදු පවතින නීති රීති වලට ඒ කියන්නේ මේ නිරෝධායනයට යොමු කිරීමේ ඒ කටයුතු වලට අවනත නොවන පිරිස් සම්බන්ධයෙන්. ඔබ ඇත්තටම කියන කතාව සම්පූර්ණ සත්‍යයක්. දැන් ඔබ දන්නවා අටලුවගම බණ්ඩාරගම ප්‍රදේශයේ තිබෙන අටලුවගම ග්‍රාමය මීට දින කිහිපයකට ඉස්සෙල්ලා හුදකලාවට ලක් කිරීමට කටයුතු කරන ලබ පසුගිය වතාවත් මේ තත්ත්වය ඇති වුණා. ඒ අවස්ථාවේදීත් මම හිතන්නේ යම්කිසි පොලිසියත් එක්ක ගැටීමකටත් ලක් වෙන තත්ත්වයක් ඇති වුණා අටලුවගමදී. මේ වතාවේදීත් මේ ආකාරයෙන්ම සහයෝගය මේ හා සක්වන සහයෝගය දැක්වීම බොහොම අවම ප්‍රමාණයක තියෙනවා කිව්වොත් මම හිතන්නේ ඔබතුමා කිව්වා වගේ නිවැරදි. මොකද මීට ඉස්සෙල්ලා දැන් පෙරේදා දිනේදී කොවිඩ් ආසාදිත වුණ සංඛ්‍යාව බැලුවම ඒ සංඛ්‍යාවෙන් හරියඩක්වත් එළියට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් ලැබුණේ නැහැ වුණව රැගෙන යන්න. මොකද එතන ගියන් පස්සේ දෙන ඇඩ්‍රස් වැරදි නැත්නම් ඒ ගෙවල් වලට ගියාම එහෙම කට්ටිය නැහැ කියනවා. එවැනි දේවල් කියලා කෙසේ හෝ මගැරීමේ තත්ත්වයක් අටලුවගමදී අපි දකින්න ලැබුණා. මේක ඉතාමත්ම අවාසනාවන්තයි. මන්ද මේ තමුන් ඉන්න ග්‍රාමයේ අනිකුත් සෙසු අයවලුන්ට මේ ආකාරයෙන් සහයෝගය දැක්ුවේ නැත්නම්
ඒ ප්‍රදේශයේම මේක පැතිර යාම හැකියාවක් තිබෙනවා. ඉතින් ආසාදිත වන අයවලුන්වත් එළියට ගැනීමේදී යම්කිසි අපහසුතාවයන් තිබෙනවා නම් ඒ ගෙවල් වල නැහැ කියනවා. ගෙවල් ඇතුලේ හැමතැනම ගිහලා මේ හොරු වෙනවා වගේ හොයන දෙයක් නෙමෙයි මේක වෙන්නේ. ඉතින් ඒකින්ද එහෙම ස්වච්ඡාවෙන් එළියට එන්නේ නැතුණාම යම්කිසි අපහසුතාවයකටපත් වෙනවා. එසේ සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන්ට උනත්. ඉතින් ඒකින්ද ඒක ඊයේ පෙරේදා දෙකේම වුණා. ඒත් එක්කම PCR පරීක්ෂණ වලට සම්බන්ධ කරගන්න උත්සාහ කරද්දිත් තාමත්ම අවමගයක් තමයි මේ PCR පරීක්ෂණ වලටත් සම්බන්ධ වෙන්නේ අටලුවගම. ඉතින් මේක වාර්තා වුණා අද දිනේදී අපි විශේෂයෙන්ම මේ ඇතුලේ හැමතැනම මේවා කරන්නද අපි බලාපොරොත්තු වෙනවා වෙනත් ක්‍රමවේදයක් ඒ සඳහා යොදවන්න. අපි විශේෂයෙන්ම උන්ට දැනුම් දීමට කටයුතු කරනවා අද දවසේ තුලදී. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ මෙසේ කරන ලබ දැනුම් දීම් සහ අපි කරන ලබ ක්‍රමවේද යටතේ ඔවුන් සහයෝගය දක්වලා විශේෂයෙන්ම මේ කොවිඩ් ව්‍යාප්ත වීම ඒ ගම තුල ව්‍යාප්ත වීම සහ එමගින් අපි ඒ ප්‍රදේශයෙන් නම් ඉවත් නොවන ආකාරය අනුකුත් ප්‍රදේශ වලට නොවන ආකාරයෙන් මේව නෞකයටත් අපි හුදකලාවට ලක් කරලා තිබෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රදේශය ඇතුලේ ඉන්න සංඛ්‍යාත ජනතාවට වෙන මේ අසාධාරණකම යම්කිසි පුද්ගලයන් කීප දෙනෙකු විසින් මේක මෙහෙवला හෝ මෙසේ සහයෝගය දක්වන්නේ නැති එකෙන් බොහෝ අයලුන්ට මේ ආකාරයෙන් කොවිඩ් ආසාදින හැකියාවක් තිබෙන්න පුළුවන්. ඒකින්ද අපි තාමත් කාරුණික ඉල්ලා සිටිනවා මේ ජීවත් වෙන ජනතාවට අටලුවගම සහයෝගය දක්වලා තවත් පුද්ගලයන්ට මේ පැතිර යාම වැළැක්වීම සඳහා ඔබ සහයෝගය දක්වන්න. එසේ නොවැති වුණොත් අනිවාර්යයෙන්ම මේ හුදකලා කාල සීමාව සැලකිය යුතු ආකාරයෙන් සැලකිය යුතු කාල සීමාවකට හුදකලා කිරීමට සිද්ධ වෙනවා. මේ ප්‍රදේශය මන්ද මෙමගින් සෙසු බණ්ඩාරගම කළුතර දිස්ත්‍රික්කයට ඇතිවන තර්ජනය වැළැක්වීම සඳහා. දැන් දින දෙකකට පෙර ආතුව හමුදාපතිතුමනි චෝදනාවක් නැගුණා මේ PCR පරීක්ෂණ කිරීමේදී ඒ පරීක්ෂණ වලට නතුවන්නන්ගේ දත්ත ලබා ගැනීම පිළිබඳව අක්‍රමිකතාවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ පෞද්ගලික රෝහල් වල දත්ත ලබා ගන්න විදිය වෙනස්, ඊට පස්සේ රජයේ රෝහල් වල දත්ත ලබා ගන්න විදිය වෙනස්. එකම ෆෝමැට් එකක්. එහෙම නැත්නම් එකම ක්‍රියාපටිපාටියකට එකම නිල පත්‍රිකාවකට මේ කරුණු ගොනු කිරීම අවශ්‍ය බවට එය එසේ නොවන බවට චෝදනාවක් නැගුණා. මොකද්ද මේ චෝදනාව? සංක මෙහෙමයි මම හරියටම මේ සම්බන්ධයෙන් නම් කියන්න දන්නේ නැහැ මොන ආකාරයෙන් කොහෙන්ද චෝදනාව ආවේ කියලා. නමුත් කෙසේ වෙතත් අපි දන්න පරිදි දැන් මෙහෙමයි කවුරු කොහේ ඒ කියන්නේ දැන් ලංකාවේ PCR පරීක්ෂණ සහ අනිකුත් දැන් ඇන්ටිජන් උත් පටන් අරන් තිබෙනවා. PCR පරීක්ෂණ රජයෙන් සහ පෞද්ගලික අංශයෙන් වර්ග දෙකකින් කරනු ලබනවා. එතකොට අපි පෞද්ගලික අංශයේ ප්‍රථමයෙන් ගත්තොත් සංක පෞද්ගලික අංශයේ PCR පරීක්ෂණ කරනු ලබන්නේ අවස්ථාව ලබා දී දෙනවා. අපි ඉස්සෙල්ලාම රෝහල් 4කට පටන් ගත්තා. ඊට පස්ව තව රෝහල් 2කට දුන්නා. තවත් රෝහල් 5ක් විතර බලාපොරොත්තු වෙනවා ලබා දෙන්න. මොවුන්ට ලබා දී පෞද්ගලික ශාස්ත්‍රයේ PCR පරීක්ෂණ කරන ලබන්න අවස්ථාව දීලා තිබෙන්නේ විශේෂයෙන්ම මේ කර්මාන්ත ශාලා අපනයන කර්මාන්ත ශාලාවල් ලංකාවේ තිබෙන කර්මාන්ත ශාලාවන් අපි ඔවුන්ට කළ හැකි සංඛ්‍යාව උන්ට තිබෙනවා අගයක් තිබෙනවා PCR පරීක්ෂණ කළ හැකි. ඔවුන් සියලු දෙනාම 250ක විතර අගයක් තමයි දවසකට කරන්න පුළුවන් කියලා පටන් ගත්තේ. පසුව නවලෝක රෝහල විශාල වශයෙන් වැඩි වුණා, දියුණු වුණා. අනිකුත් රෝහල දැන් එයා සාපේක්ෂව ඇවිල්ලා තිබෙනවා. එතකොට මේ කර්මාන්ත ශාලා මෙන්න මේ ආයතනයෙන් මේ රෝහලෙන් අනික් කර්මාන්ත ශාලා මේ රෝහලෙන් කියලා අපි ගෙනල්ලා අපි කොවිඩ් අපගේ කාර්ය සාධක බලකා ඇති වෙන ක්‍රියාන්විත මධ්‍යස්ථානයට ගෙනල්ලා මේකට පැහැදිලිව වෙන් කරලා දුන්නා. ඒකට ඕන් ඒ ආයතනයේ තමයි PCR පරීක්ෂණ කරනු ලබන්නේ සෑම දිනකම වගේ. ඊට අමතරව මොවුන්ට යම්කිසි ආකාරයක ප්‍රතිශතයක් මේ ගුවන් මගින් දැන් ආපහු පටන් අරන් තිබෙන හින්දා ඒ අයවලුගේ PCR පරීක්ෂා කරගෙනත් අවස්ථාවක් ලබා දීලා තිබුණා. ඊට අමතරව ඔවුන්ගේ රෝගීන් ඉන්න අයවලුන්ගේ අනිවාර්යයෙන්ම විවිධ ශල්‍ය කර්ම කරන්න ප්‍රථම ඒ අයවලුන් PCR පරීක්ෂණයට භාජනය කරන්න ඒ අවස්ථාව දීලා තිබුණා. ඊටත් අමතරව ඔය පිට රටට පිටත් යාමට ප්‍රථම සාමාන්‍ය පැය 72කට ඉස්සර සමහර රටවල් වලින් ඉල්ලනවා ඒ PCR පරීක්ෂණය කරන්නත් ඔවුන්ට අවස්ථාව ලබා දීලා. මේ සියලුම දත්ත අනිවාර්යයෙන්ම රජයේ මේ ආයතන වෙත ලබා දිය යුතු ආයතන සඳහා ඔවුන් ලබා දීමට බැඳිලා ඉන්නවා. ඉතින් මා දන්නා පරිදි ඔවුන් ලබා දෙනවා කියන එකයි විශ්වාසය තිබෙන්නේ. ඒ දත්ත ලැබෙනවා. අනිත් එක රජයේවා කිසිදු ප්‍රශ්නයක් නෑ. ඒ දත්ත ලැබෙනවා. ඉතින් මේ දත්ත ලැබෙන රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලැබෙන ස්ථානයක් තිබෙනවා.
එපිඩිමියොලොජි යුනිට් එකක් තියෙනවා. ඒ කටට තමයි මේක ලැබෙන්නේ. ඉතින් එතනින් ලැබෙනවා සමහරලාට ඒ උන්ට අමතරව අනිවාර්යයෙන්ම රාජ්‍ය බුද්ධි සේවය සහ බුද්ධ්‍යංශ සමග ඒ කට්ටියත් ඒ අවස්ථාවම ලැබෙනවා. මොකද මේ හබාගෙන යාමල නැත්තම් කවුද නිරෝධායනය කළ යුත්තේ කියන සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ මේ අංශත් එක්ක එකතු වෙලා. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් අපිට දැනුම් දෙනවා. ඉතින් මේ කියන පාර්ශවලට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් මේකයි ඇත්ත තත්ත්වේ. සමහරලාට පොඩි අඩුපාඩුකම් සමහරට අද දවසේ අදම හම්බෙන්නේ නැති අවස්ථාවන් තියෙනවා. නැතුව නොවේ වෙන්න පුළුවන්. බොහෝ දුරට අපි දන්නා පරිදි අපි සෑම දිනක මේ ගැන කතා කරන හින්දා අපිට ලැබෙන බව වාර්තා වන්නේ. අවසන් වශයෙන් යුද හමුදාපතිතුමනි විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු මේ වන විට පවතින්නේ කිනම් මදියරකද? ඊයේ දිනෙත් සංක 492 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා. ඊයේ දිනේදී මැද පෙරදිග රටවල් වලට අමතර විශේෂත්වයක් වශයෙන් ඕස්ට්‍රේලියාවෙනුත් මේ ශිෂ්‍යයන් විභාග ඉවරලා තිබු ශිෂ්‍යයන් ඇතුළු කණ්ඩායමක් රැගෙනීමට කටයුතු කරලා ලැබුවා. අද දිනේත් 191 දෙනෙකු රැගෙනීමට නියමිතයි. සෑම දිනකම අපි එක් ගුවන් යානයක් හෝ පිට රටවල් වලින් මේ සඳහාම එක් රටකින් ගෙනන ආකාරයට යොදලා දෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් 29 වෙනිදා අරාබි එමිරේට් රාජ්‍යයෙන් හෙට ගෙනන්න තිබෙනවා 300කට ආසන්න සංඛ්‍යාවක්. ඊට පහුවෙන්දා 30 වෙනිදා දකුණු කොරියාවෙන්, ඊළඟට පළවෙනිදා ඉතියෝපියාවෙන්, දෙවෙනිදා ජෝර්දානයෙන්, ඊළඟට කුවේට් රාජ්‍යයෙන් සහ මැද පෙරදිග මේ ආකාරයෙන් සියලුම රාජ්‍ය වලින් රැගෙනීමට කාලසටහනක් අපි ලබන සතිය වෙනුවෙන් ලබා දීලා තියෙනවා. මේ ඇවිල්ලා සම්පූර්ණ ගුවන් යානයක් මේ රටින්ම ගේන්න කටයුතු කරනු ලබනවා. ඊට අමතරව ලංකාවට මේ කාගෝ නැත්තම් මේ ඒ වගේ කාගෝ ෆ්ලයිට්ස් එනවා තියෙනවා විවිධ ආයතන වලින් විවිධ ගුවන් සමාගම් වලින්. ඒ වගේ සෑම ගුවන් යානයකම අවම වශයෙන් 50ක සංඛ්‍යාවක් අපි කියලා දෙනවා 25ක 50ක සංඛ්‍යාවක් පසුගිය කාල සීමාවේ දුන්නා. ඉතින් 50කට සංඛ්‍යාවක් දැනට අපි දිනුම් දීලා තියෙනවා උන්ට ගේන්න පුළුවන් කියලා. එතකොට ඒ ආදි වශයෙන් ගුවන් යාන තව 6-7ක් ලංකාවට පැවෙනවා. ඒ කියන්නේ කුවේට් ආවේ දැන් එමිරේට්ස් එතනින් ගියාම කටාර් ආවේ ඒ ආදි වශයෙන් මේ කට්ටියත් ගෙන. එතකොට ඒ අගයත් තව 300ක් විතර ලංකාවට සෑම දිනෙම පැමිණෙනවා. ඉතින් ඒ විවිධ රටවල් වලින් ඇවිල්ලා එන අපි ඇමරිකාවෙන් කැනඩාවෙන් එන කට්ටිය මේ වෙන රටකට ඇවිල්ලා එමිරේට්ස් හරහා එන්න පුළුවන්. ඉතින් ඒ ආදී එන කණ්ඩායමුත් මේ වශයෙන් විශේෂිත වූ ගුවන් යානයක් එක රටක ඉඳලා ගෙන්නලා දෙකම කරන ලබනවා. එතකොට සාමාන්‍ය මේ જાතිය 6ක් 7ක් එද්දී එතන 300ක් විතරත් තවත් 300ක් වෙනමයි මේ ආකාරයේ ඉදිරි සතිය පුරාවටත් ඉදිරි කාලය පුරාවටත් මේ ආකාරයෙන්ම රැගෙනීමට අපගේ ශ්‍රී ලාංකයන් මේ එන්න බැරුව ඉන්න කට්ටිය ගෙන්නා ගැනීමට කටයුතු කරනවා. නැවත තවක් කියන්න තිබෙන්නේ විශේෂ අවධානයක් අපි යොමු කරලා තිබෙනවා මේ මැද පෙරදිග සම්බන්ධයෙන්. ඊට අමතරව මම දැන් කිව්වා වගේ ඉතියෝපියාව, කොරියාව ඒ ආදී වශයෙන් වෙනකුත් රටවල් වලිමුත් මේ ආකාරයෙන් ගෙන්නා ගැනීමට කටයුතු කරනු ලබනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වනවා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලෙතනන්ත ජෙනරාල් ශාවෙන්ද්‍ර සිල්වා මැතිතුමන්ට මේ සියලුම දැනුවත් කිරීම සම්බන්ධයෙන් අපි එතනින් යන්නට සූදානම්. දැන් හමුදාපතිතුමා සමගත් අපි මේ අටලුගම පිළිබඳව සාකච්ඡා කරා. දැන් අද ලංකාදීපයේ කියනවා අටලුගම දින 5ක බිලිඳෙකුටත් කොරෝනා කියලා. මෙතෙක් හමු අඩුම වයසේ රෝගියා මේ දරුවා කියලාත් කියවෙනවා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ 27 හැවිරිදි කාන්තාවකට සහ ඇගේ දින 5ක් වයස ඇති බිලිඳු දරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වෙනවා. මේ තරම් අඩු වයසක දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී හමු වූ පළමු අවස්ථාව මේ වන බව සෞඛ්‍යාංශ නිලධාරියෙක් ලංකාදීපයට සඳහන් කරයි කියලායි කියන්නේ. ඉතින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී මෙම මව දරුවා ප්‍රසූත කර ඇති බව සෞඛ්‍යාංශ සඳහන් කරනවා. ඉතින් විශේෂයෙන්ම සෞඛ්‍යාංශය එක්ක ආරක්ෂකාංශය එක්ක හැංගිමුත්තන් කරන එක අවසානයේදී අවසාන ප්‍රතිඵලය විදිහට වාර්තා වන්නේ තමන්ගේම මේ පුංචි දරුවන්ට තමන් ආදරය කරන ආදරණීයන්ට මේ වගේ ඉරනම් අත්වීමෙන්. ඉතින් ඒ නිසා කරුණා කරලා ඒ සුව උපදෙස් පිළිපදින්න, ඒ වගේ මේ තිබෙන්නා වූ නීති රීතිවලට අවනත වෙන්න කියලා දිවයිනේ සිටින සියලුම සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හැමෝම මේක කරනවා. කීප දෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් කැරෙන්නට. ඉතින් ඒ අය පිළිබඳව තමයි දැන් හමුදාපතිතුමත් කතා කරේ. අද පුවත්පතුත් මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. අපි විරාමයකින් නික්බිතිව තවත් බොහෝ තොරතුරු සමගින් හමු වෙමු. Sri Lanka's breakfast show.
අද ලංකාදීපය වාර්තා කරනවා බන්ධනාගාර පොකුර 821ට නගී කියලා අලුතෙන් 31ක්. ඒ අනුව බන්ධනාගාර කොවිඩ් පොකුර ඊයේ උදෑසන වෙන විට 821 දක්වා ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග කියනවා. කොරෝනා ආසාදිත රැඳවියන් හා නිලධාරීන් පිරිස ඊයේ වන විට 31කින් වැඩි වී තිබූ අතර ඒ අනුව ආසාදිත පිරිස මෙසේ ඉහළ ගොස් තිබුණා. රැඳවියන් 822ක් නිලධාරීන් 49ක්ද බන්ධනාගාර කොරෝනා පොකුරට ඇතුළත්. වැලිකඩින් 14ක්, කොළඹ රිමාන් 7ක්, බූස්ස 9ක් හා කුරුමිට 1ක් අලුතෙන් එකතු වී ඇතැයි වාර්තා වනවා. බන්ධනාගාර කොරෝනා ආසාදිත ලයිස්තුවේ 115 දෙනෙකු දැනට සුවය ලබා සිටින අතර 706 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් පසුවන බවත් දැනගන්නට තිබෙනවා. ඉතින් බන්ධනාගාරගතව සිටි ප්‍රවෘත්තිම වන්නා වූ එහෙම නැත්නම් නිවුස් මේකර්ස්ලා කිහිප දෙනෙකුට පහුගිය දිනවලදී අප ලැබුණා. විශේෂයෙන්ම සිවනේ සතුරේ චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලයන් නැමැති සැකකරුට ඊට පස්සේ රිෂාඩ් බදුර්දීන් නැමැති සැකකරුට අප ලැබුණා. දැන් ශානි අබේසේකර පිළිබඳවත් පිරිස කතා කරනවා. අද ලංකාදීපය කියනවා ශානි අබේසේකර IDH රෝහලට කියලා. යනු COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අනුරාධපුර ගල්ලෑල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ පෙරවරුවේ අංගොඩ IDH රෝහලට ගෙනෙනු ලැබුවා. ශානි අබේසේකර මහතා IDH රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලේ ආරංචි මාර්ග තහවුරු කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා මහර බන්ධනාගාරයේ රඳවා සිටි අතර මීට දින කිහිපයකට උඩදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වුණා. පසුව ඔහු ගල්ලෑල්ලේ පිහිටි බන්ධනාගාර රැඳවියන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයට යොමු කර තිබුණා. මේ වන විට IDH රෝහලේ සිටිනමයි කියලායි කියවෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ කොවිඩ් තත්ත්වයේ හේතුවෙන් සිරකරුවන් රාශියකට යම්කිසි සහන සැලසෙමින් තිබෙනවා. අප ලබා දීම පිළිබඳව අධිකරණ අමාත්‍යතුමා ඒ වගේම අධිකරණවල විනිසුරුතුමන්ලා අවධානය යොමු කරමින් සිටිනවා. දැන් සිරකරුවෝ 606කට ජනපති පොදු සමාව කියලා සිරස්තලයක් අපි දකින්නේ දිනමින පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ලෙසින් 606 දෙනෙකුට පොදු සමාව ලබා දීමට කටයුතු කරනවායි කියලායි එයින් කියවෙන්නේ. ඉතින් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 606ක් නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. සුළුවැරදි සම්බන්ධයෙන් සිරදඬුවම් විඳි සිරකරුවන් මෙසේ නිදහස ලබන අතර බන්ධනාගාර තුළ ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලටගෙන මේ පියවරගෙන තිබෙන බවයි පුවත්පත කියන්නේ. ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, මූල්‍ය වංචා ඇතුළු ප්‍රධාන වර්ධ 31කට සිරදඬුවම් විඳින සිරකරුවන් මේ නිදහසට අයත් නොවේ කියලා කියනවා. හැබැයි අද දිවෙන පුවත්පතේ සිරස්තලයට ගියාම එහි අනුසිරස්තලය දකිද්දී ඒ තත්ත්වය මේ 31කට මනුෂ්‍ය ඝාතන එහෙම නැත්නම් මිනිමැරීම් ඇතුළත් නොවේද කියලා සැකයක් ඇති වෙනවා. දැන් කොරෝනා නිසා අලුත් තීරණයක් සුළු වැරදි වලට හිරබත් කන අයට ජනපති සමාව කියලායි එහි දක්වා තිබෙන්නේ. සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණ මගින් දඩුවම් කර සිරගතව සිටින පුද්ගලයන්ට ජනාධිපති පොදු සමාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. බන්ධනාගාරයේ පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය මත මෙම තීරණය ගෙන තිබෙනවායි කියලායි දිවෙන පුවත්පත කියන්නේ. ඉතින් එල්ලුම් ගස් ගිය අය ගැනත් වෙනම සලකා බැලීමක් කියලා දක්වලා තියෙනවා. ඉතින් එල්ලුම් ගස් ගිය අයට පොදු සමාවක් දෙන්නට දැනට තීරණයක් ගෙන නැතත් වෙනම සලකා බලන්නට සූදානමින් සිටිනවායි කියලායි දිවෙන පුවත්පත කියන්නේ. ඉතින් එල්ලුම් ගස් එහෙම නිකන් යවන්නේ නැහැ. සාමාන්‍ය ලංකාවේ තිබෙනා වූ නීතිය හැටියට ඉතාමත් සංකීර්ණ දීර්ඝ කාර්යපටිපාටියකින් ඉක්බිතිවේ සිදුවෙන. ඉතින් පොලිසිය විසින් සිදු කරන්නා වූ පුළුල් විමර්ශනයකින් ඉක්බිතිව මහේස්ත්‍රාත් අධිකරණයට එය බී වාර්තාවක් ඔස්සේ කරුණු දක්වන. ඉතින් මහේස්ත්‍රාත් අධිකරණයේදීත් අපි කියන නොන් සමරි ඉන්ක්වයරි එකක් එහෙම නැත්නම් ලඝු නොවන පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව තුළත් ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් එහෙම නැත්නම් විමසීමක් සිදු වෙනවා. ඉන් අනතුරුව තමයි මහාධිකරණයකට අධිචෝදනාවක් ඉදිරිපත් වන්නේ. මහාධිකරණ විනිසුරුතුමාගේ තීන්දුවට එකඟ වන්නේ නැත්නම් අභියාචනාධිකරණයට යා හැකි. ඒ තීන්දුවට එකඟ වන්නේ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට පුළුවන්. ඉතින් දීර්ඝ සහ ඉතාමත් උගත් බුද්ධිමත් පිරිසකගේ මැදිහත්වීමකින් මේ පිළිබඳව මනා දැනුමක් තියෙන පිරිසකගේ මැදිහත්වීමකින් සිදුවන්නා වූ කාර්යයක්. ඉතින් යම්කිසි විදිහකට ජනාධිපති සමාව හිමි වෙනවා නම් මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයන්ට මේ සියලුම ක්‍රියාදාමය එතනින් අවතක්සේරුවට ලක් වෙනවා, බිඳ වැටෙනවා. ඉතින් අප දන්නවා ගෝනවල සුනිල්ගෙන් ආරම්භ වුණු ප්‍රධාන ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ඒ සමාව දීමේ කටයුත්ත බොහෝ අවස්ථාවලදී විවේචනයට ලක් වුණා, ජනතාවගේ අප්‍රසාදයට ලක් වුණා. ඉතින් ජනාධිපති සමාව පිළිබඳව කතා කරද්දී විශේෂයෙන්ම මේ එල්ලුම් ගස් නියම වූ අය සම්බන්ධයෙන් ජනාධිපති සමාව ගැන කතා කරන එකත් නුසුදුසු තත්වයක් කියලා තමයි මුළු ලෝකෙම විශ්වාස කරන්නා වූ තත්ත්වය. ඉතින් එල්ලලා මරන්න ඕනේ නැහැ වුණාට ජීවිතාන්තයෙන් දක්වා එය සිර දඬුවම් විඳින්නට ඕනේ. නැත්තම් මුළු අධිකරණ පද්ධතියම මුළු නීතියම හැල්ලුවට ලක් වෙන බැවින් අපි එතනින් යන්නට සූදානම්. අද පුවත්පත් වාර්තා කරනවා හෙට දිනේ තිබෙනා වූ වැදගත්කම් පිළිබඳව. ඉතින් මේ මාසයේ පොහොය දෙකක් තිබ්බා. ඉල් අධි පොහොය සහ හෙට දිනේදී ඉල් පුර 15ක පොහොය දිනය. අද
දිවෙන පත්පතේ සිහිපත් කරනවා වස්සාන ඍතුවේ අවසන් පුර 15ක පොහොය වන ඉල්පුර 15ක පොහොය හෙට උදාවන බවයි පුවත්පත කියන්නේ. බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දූත කණ්ඩායම ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හැරීම, තුන්බෑ ජටලයන් දමනය සඳහා බුදුන් වහන්සේ උරුවෙල් දනම්වට වැඩම කිරීම, සරියුත් මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය වගේ ඉතාමත් ශාසනික වශයෙන් අනුස්මරණීය සිදුවීම් රාශියක් ඉල්පුර 15ක පොහොය දිනේදී සිදු වුණා. ඉතින් ඒකම අපිට කියන්නට ඕනේ මහානායක ස්වාමින් වහන්සේ කෙනෙක් අලුතින් පත් වුණා. උන්වහන්සේ බැහැදකින්නට ජනාධිපතිතුමා ගියා. අද දිවෙන පුවත්පත කියනවා ජනපති රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානායක හිමියන් බැහැදකී කියලා ඡායාරූප වාර්තාවක්. එයනෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක ස්වාමින් වහන්සේ බැහැදකලා ඊට පස්සේ පසඟ පිහිටුවා නමස්කාර කරන ආකාරය තමයි දිවීන ඡායාරූප වාර්තාවක් ලෙස මෙලෙසින් අද ගෙනෙනු ලබන්නේ. අපි එතනින් යන්නට සූදානම්. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එනවාද නැද්ද? මේ ප්‍රශ්නය සහ ඒට ලැබුණු පිළිතුර මේ. ඔබතුමා සඳහන් කරා පසුගිය කාලේ මේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ගැන ඔබතුමාලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. නෑ බැසිල් රාජපක්ෂ මහත්මයා ඉතින් පාර්ලිමේන්තුවට එනවා නම් හොඳයි. ඒතුමානේ මේ ආණ්ඩුව හදාගන්න මහන්සි උනේ. ඒක එළියේ ඉඳන් ලොකු කාර්යභාරයක් කරනවා. ඉතින් පාර්ලිමේන්තුවට එනවා නම් අපි මේ කැමතියි. ජනතාව අතර තියෙන දැන් මතයක් මේ යහපාලන ආණ්ඩුවට කලින් මේ ආණ්ඩුව ජනතාවට කරන සේවය ඉවත් වෙලා තියෙනවා කියලා ජනතාවගේ යම්කිසි පිරිහීමක් ඇති වෙලා තියෙනවා. ජනතාව සහ සමාජ මාධ්‍ය තුරු මේ සම්බන්ධව නිතර කියවෙනවා. සමහර කාරණාවලදී අපිට පිළිගන්න වෙනවා. අපි යම් තැන්වලදී අපිට බලාපොරොත්තු වුණු දේවල් ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. උදාහරණයක් විදිහට ගත්තොත් සහල් මිලේ ප්‍රශ්න, සීනි මිලේ ප්‍රශ්න. ජනාධිපතිතුමාත් රජයත් හොඳ හිතින් කරාට මේවා ඉතින් අපිට පාලනය කරගන්න බැරි. ඒක ඒවට තමයි හුඟක්ම විවේචන තියෙන්නේ. මේ වගේ සමහර කාරණා අඩුපාඩු වෙච්ච තැන් අපි නිවැරදි කරගෙන ඉතින් මේක හදාගන්නවා. දැන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව කතා කරා. අපි පාර්ලිමේන්තුව කොහොමද කියලා බලමු. ලෝක ටයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයා හැටියට සැලකෙන රට ලංකාව බවට පත් වෙලා තිබුණා. එහි තවත් එක් පියවරක් හැටියට පසුගිය සතියේ මේ රටට ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් ලැබුණා හම්බන්තොට වරායේ අලුත් ටයර් කර්මාන්තශාලාවක් ඉදි කරන්න. ඒ විතරක් නෙවෙයි ලෝකයේ අතිවිශාල රබර් නිෂ්පාදනය කරන සමාගමක් වන හයිනෑන් රබර් ඉන්ඩස්ට්‍රීස් කියන ආයතනය ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ ඉහළම ආයෝජනය කරන්නට BOI සමාගමේ අනුමැතිය ලබාගෙන තිබෙනවා. උන් ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික ආයෝජනයක් ලංකාවේ කරන්න ලැහැස් වෙලා ඉන්නවා. රාජ්‍ය වැවිලි සංස්ථාව ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුගිය මාස දෙකකට කලින් ලාභ ලබන තත්ත්වයට පත් වුණ අවුරුදු 5කින් පස්සේ බාල ප්‍රමිතියෙන් යුත්තේ නිෂ්පාදනය අපි නතර කිරීම සඳහා කටයුතු ඉතාමත් අඩු ප්‍රමාණයක් 102ක පමණ මේ කර්මාන්තින්න කණ්ඩායමක් තමයි කටයුතු කරන්නේ. ඒකත් නතර කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. අද බුද්ධ්‍යාංශය අද විශේෂ කාර්ය බලකාය ඒ සඳහා අපිට සහයෝගය ලබා කටයුතු කරනවා. ඒ සඳහා නිරාමනය කිරීම සඳහා වැඩපිළිවෙලක්. ඒ වගේම කර්මාන්ත ශාලා ප්‍රමිතිය වගේම කර්මාන්ත ශාලා නවීකරණ වැඩසටහනත් ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කරනවා කියන එක සඳහන් කරනවා. අද දිවෙන පොත්පත වාර්තා කරනවා මාදුරුවය උද්‍යානයේ මහා වන විනාශයක් සිදුවෙනවයි කියලා. නැගෙනහිර පළාතේ විශාලතම වන උද්‍යානය වන මාදුරුවය ජාතික වන උද්‍යානයේ දැවැන්ත වන විනාශයක් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවයි කියලයි දිවෙන පොත්පත කියන්නේ. ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. මේ විවිධ වනෝද්‍යාන විල්පත්තුව කියයි, ඊට පස්සේ සිංහරාජය කියයි, මේ විවිධ වන උද්‍යාන තමන්ට ඕනෑ විදිහට මේ විදිහට විනාශ කරන්නට කටයුතු කරනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ. ඉතින් ඒවා යොමු කරාම මාධ්‍යයට ඇඟිල්ල දික් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. කලක පටන් සිදුවන මෙම වන විනාශය හරහා තේක්ක, නැදුන්, හල්මිල් ආදී වටිනා ගස් දැවජාවාරම්කරුවන් විසින් කපා දෛනිකව කරත්ත මගින් වනාන්තරයෙන් පිටතට රැගෙන යමින් පවතින බව ප්‍රදේශවාසීන් කියනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ සහ පළාතේ මැති ඇමතිවරුන්ගේ කිසිදු අවධානයක් අදාළ වන විනාශය කෙරෙහි යොමු නොවීම තුළ ජාතික වටිනාකමකින් යුත් පරිසර කලාපයක් මෙලෙස දිනෙන් දින අභාවය කරා යමින් පවතින බවට පරිසරවේදීන් චෝදනා කරනවා. මාදුරුවේ ජාතික වන උද්‍යානයේ වෙසෙන අලියතුන් ඇතුළු සත්වයන්ද නිතර ගම්වැදීම හේතුවෙන් ගම්වාසීන් ගැටලු රැසකට මුහුණ පා තිබෙන බවයි කියන්නේ. ඉතින් මාදුරුවේ උද්‍යාන භාරකරු වෙත මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇතත් මේ දක්වා ඒ වෙනුවෙන් නිසි මැදිහත් වීමක් සිදු කර නැතයි ගම්වාසීන් චෝදනා කරන බවත් අද දිවෙන පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් සංවේදී පරිසර කලාපයක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මැදිහත් වීමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කළා. ඉතින් එය වැරදි විදිහට තමයි සමහර විට ඒ බලධාරීන් නිලධාරීන් බාරගන්නේ. අද දිනමින කියනවා මාධ්‍ය මාව දාමරිකයෙක් කරලා මම කලේ ජනතාව භාවිත කළ මාර්ගයක් නැවත දීමයි. ඇමති විමලවීර දිසානායක මහතාගේ ප්‍රකාශය. මදුරුවෙක්වත් නොමරන තමන් මාධ්‍ය මගින් දාමරිකයෙක් කර ඇති බව රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා දිනමින පුවත්පතට කියනවා. තමා සිදු කළේ ජනතාව විසින් භාවිත කළ මාර්ගයක් නැවත ජනතාවට ලබා දීමට කටයුතු කිරීමක් බවයි ඔහු කියන්නේ. මම කිසිම ලාභ ප්‍රයෝජනයකට නෙවෙයි මේ පාර හදන්න කියන්නේ. මේක වනජීවී එකට අයිති
වුණ 1984 ඒ වනතෙක් මේ පාර තිබ්බා. පස්සේ 1992 වනතුරු පාරේ මිනිස්සු ගියා. බස් දිව්වා කෑගල්ලට පවා. නමුත් අද මේ පාරේ මිනිස්සු යද්දි වනජීවීකේ නිලධාරීන් අල්ලනවා නඩු දානවා. නමුත් මේ පාර යන්නේ යක්කුරේ පැරණිගමට. එහි ඉඳන් වටෙන් පොළොන්නරු යන්නේ කිලෝමීටර් 65ක් තියෙනවා. මේ පාරෙන් තියෙන්නේ 13යි. මිනිස්සු එදා ඉඳන් බැට කනවා, අලි ගහනවා, කොටි ගැහැව්වා. දැන් වනජීවීකෙන් ගහනවා. තව කැලේ ඉන්න ගවයන් බලා ගන්න දෙන්නෙත් නැහැයි කියලා අමාත්‍යවරයා කියනවායි කියලා දිනමින කියනවා. ඊට ඉහළින් වාර්තා කරනවා වනජීවී නියාමක සංගමයේ සභාපතිවරයාගේ ප්‍රකාශය ඇමති පනතට පටහැනිව වැඩ කරනවා කැලයක් මැදින් පාරක් දෙන්න ඉඩ තියන්නේ නැහැයි කියලායි ඔවුන් සඳහන් කර සිටින්නේ. ඉතින් ඒ අනුව ඔවුන් සඳහන් කර සිටින්නේ මෙය පනතට සහ නීතියට පටහැනි ක්‍රියාවක් බවයි. වනජීවී දෙපාර්තමේන්තුව යටතේ 1984 දී ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයක් ලෙස ගැසට් කර ඇති කැලයක් මැදින් පාරක් ලබා දීම කිසිසේත් කිරීමට නොහැකි බවත් එයට ඉඩ නොතබන බවත් වනජීවී නියාමක සංගමේ සභාපති ශානුක සඳරුවන් මහතා පුවත්පතට කියනවා. විශේෂ ඇමතිවරයා නොව ඊට ඉහළ කෙනෙක් කිව්වත් වනජීවී ආඥා පනතට පටහැනිව ක්‍රියා නොකරන බවත් ඒ මහතා අවධාරණය කරනවා. තවදුරටත් අදහස් දක්වමින් මේ සභාපතිවරයා කියන්නේ මේ පාර 1984 වහපු පාරක්. මේ පාරට වඩා හොඳ කාපට් පාරක් හදලා තමයි මේක වැහුවේ. මොකද අලින්ට සහ අනෙක් සතුන්ට නිදැල්ලේ ඉන්න මේ ප්‍රදේශ වෙන් කලින් නිරීක්ෂණ කරලා මොකද අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස මේ භූමිය ඒ අනුව ජාතික වනෝද්‍යානයක් කරලා තියෙනවා. මේක කැලෑ නිජබිමක්. ඒ නිසා මේකට ඇතුළු වෙන්නවත් බෑ කාටවත්. නමුත් මේ ඇමතිවරයා බලය අයිතු ලෙස භාවිතා කරලා පාරක් හදන්න හදනවා වැලි ව්‍යාපාරය සඳහා. මොකද මේ හරිය හොඳ වැලි නිදියක් තියෙනවායි කියලා වනජීවී සංගමේ සභාපතිවරයා කියනවා. ඉතින් අපි දන්නේ මේ පාර්ශව වලින් කිසිම පාර්ශවයක් ගන්නට මාධ්‍යයකට අවශ්‍යතාවයක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ. හැබැයි මාධ්‍ය කොන්දේසි විරහිතව මේ පරිසරය ආරක්ෂා කිරීමට බැඳී සිටින බව කිව යුතුයි. මොකද මේ පරිසරය කියන්නේ වෙන කවුරුත් නෙවෙයි අපේම අම්මා වන නිසාවෙන්. අපි එතනින් යමු වෛද්‍ය සමන් රත්නායක මහතා ඊයේ දිනේදී දැක්වූ අදහසකට PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධයෙන් දක්වන විශේෂඥ අදහසක් මේ. PCR ටෙස්ට් එකක් සාමාන්‍යයෙන් ෆීල්ඩ් එකට ගිහිල්ලා ලබාගත්තට පස්සේ සාම්පල් එක අපි ලැබ් එකට ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕනේ. පස්සේ ඒ පැක් එක සම්පූර්ණයෙන්ම ලිහලා ඒ සාම්පල් එක වෙන් කරලා හඳුනාගෙන ඒවා සාම්පල් ලියාපදිංචි කරලා කටයුතු සඳහා යොදවන්න ඕනේ. මේ ක්‍රියාවලිය පැය 8ක් 12ක් විතර යනකොට අපිට සැක කරන රෝගියෙක් මේ කාල පරාසය තුළ බලාගෙන ඉන්න වෙනවා මේ ප්‍රතිඵල එනකම්. ඒ නිසා තමයි අපි සැලසුම් කරේ විශේෂයෙන්ම මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි රෝහල් වලට සැක හිතන රෝගියෙක් ඇතුළු වුණාන් පස්සේ විශේෂයෙන්ම හදිසි අනතුරු ඒකකයට එහෙම නැත්නම් හදිසි ප්‍රතිකාර ඒකකවලට සැක හිතන රෝගියෙක් ඇතුළු වුණාම ක්ෂණිකව තීරණ ගන්න අත්‍යවශ්‍ය වෙනවා. එහෙම අවස්ථාවකදී අපිට පැය ගාණක් බලාගෙන ඉන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ ස්ථානයේදීම විනාඩි 20ක් ඇතුළත අපිට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් සාම්පලය අරන් ක්ෂණිකව අපිට මේ රෝගියා රෝගේ බෝ කරන අවධියේ සිටින රෝගියෙක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. PCR පරීක්ෂණය සමහරවිට දී ප්‍රතිඵල එනකන් සෑහෙන කාල පරාසයක් ඉන්න වෙනවා. අපිට බොහොම ඉක්මනින් තෝරා බේරා ගැනීම තමයි අපිට අවශ්‍ය. මේ රෝගය බෝ කරන කට්ටිය අපිට හඳුනා ගන්න මේක අපිට පාවිච්චි කරන්න තමයි මේ කටයුතු කරන්නේ. කෙසේ වෙතත් සුබදායී තොරතුරුත් හුවා දැක්විය යුතුයි. හැමතිස්සෙම මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව පමණක් නිවේදනය කරන එක මාධ්‍යක වගකීම නොවේ. පැය 24 වාර්තාව ඔස්සේ දිස්ත්‍රික්ක 11ක කොරෝනා නොමැති බව සතුටින් යුතුව කියන්නට ඕනේ. දෙවෙනි කොරෝනා රැල්ල ආරම්භ වූ ඉකුත් ඔක්තෝබර් මාස 4 වෙනිදා සිට ඊයේ පෙරවරුව වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 8575 දෙනෙකු වාර්තා වනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තමයි මේ බව නිවේදනය කරන්නේ. ඉතින් ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් 5802 දෙනෙක් එම කාලය තුල වාර්තා වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ 906 දෙනෙක්. කෙසේ වෙතත් දිස්ත්‍රික්ක 11ක කොරෝනා රෝගීන් නොමැති බවයි වැඩිදුරටත් කියන්නට වෙන. ඉතින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඊයේ දිනේදී දැක්වූ අදහසකට අපි දැන් යමු. ඉත විශේෂයෙන්ම වණ්ඩාරගම ප්‍රදේශ සම්බන්ධයෙන් ජාතික මට්ටමේ අවධානය යොමු වෙති කියලා අපි හිතනවා. දැනට කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ නම් මේ ගෙවල් ඇතුලේ මරණ සිද්ධ වෙමින් යන්නේ. ඉදිරියේදී ඒක අටලොගම් ප්‍රදේශයට ව්‍යාප්ත වෙන්න පුළුවන්. මොකද දැන්ට අපිට පැමිණිලි ලැබිලා තියෙනවා රෝගීන් කියලා හඳුනාගත්ත පිරිසෙක්ගෙනුත් කොටසක් හරියටම ට්‍රේස් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි රෝගීන් දැන් මේ වෙනකොට වණ්ඩාරගම ප්‍රදේශය ඇතුලේ රෝගීන් 160කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. ඒකෙන් කොටසක් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා තාමත් අපි රෝහල් ගත කරගන්න බැරි වෙලා. මේක ඊටාම නරක තත්ත්වයක්. මේ සහයෝගය අනිවාර්යයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ට ලැබිය යුතුයි. 20000ක පොපියුලේෂන් එකක් ඉන්නවා නම් අවදානමට ලක් වෙලා දැන් කරලා තියෙන PCR ප්‍රමාණය 600කට ආසන්න නම් ඒකෙන් 160ක් පොසිටිව් වෙලා නම් කරුණාකරලා අපි කියනවා වසංගත රෝග විද්‍යාංශයේ ඔය අධ්‍යක්ෂකවරයා ඇතුළේ කණ්ඩායමට නිකන් හිතලා බලන්න මේ අපි තව PCR ප්‍රමාණය වැඩි කරනකොට ලොකු පොකුරක් මතුවීමේ කොච්චර ඉඩකඩක් තියෙන්න පුළුවන්ද කියලා.
ආයුධයක් කියන්නේ ලොකු වුණත් පොඩි වුණත් හොඳ දෙයක් නොවේ නේද? අවිගත්තෝ අවිහෙන්ම නැසති කියලා කියවෙන්නේ ඒක නිසා. ඉතින් කෙසේ වෙතත් මේ වායු රයිෆල් කියනවා මිනිස්සු මරන්න නෙවෙයි තියෙන්නේ, සතුන් මරන්න නේ. ඒකත් හොඳ දෙයක් නෙවෙයි කිසිසේත්ම. වඳුරන් හෝ වෙනත් සතුන් මරන්නට ඉතින් ගොවි කටයුතු සඳහා මේවා අවශ්‍ය වෙනවද නැද්ද කියන එක වෙනම තර්කයක්. කෙසේ වෙතත් මේවා පාවිච්චි කරන අවස්ථා පිළිබඳව වාර්තා වුණා. වෛද්‍යවරයෙක් මේ වත්තේට බෝලයක් අහුලා ගන්න ආපු දරුවෙකුට වෙඩි තැබීමක් පිළිබඳ වාර්තා වුණා. ඒ දරුවා මං හිතන තාමත් රෝහල්ගත වෙලා ඉන්නේ. ඒ එක්කම දැන් අද දිවෙන පුවත්පත කියනවා මේ 6-4ක් නොතේරෙන දරුවෙක් ගෙදර තිබ්බ වායු රයිෆලයක් වායු තුවක්කුවක් භාවිතා කරලා තියෙනවායි කියලා. ඉතින් මේ වායු තුවක්කු ලබා ගැනීම පිළිබඳව සහ ඒවා භාවිතා කිරීම පිළිබඳව නීති රීති කොහොමද දන්නේ නැති නේ. මේ පිළිබඳව ඇත්තටම විශේෂ අධ්‍යයනයක් නිරීක්ෂණයක් කළ යුතුයි. මගුල් ගෙදර සිටි පුංචි පුතා වායු තුවක්කුවෙන් මවට වෙඩි තබයි කියලායි වාර්තා වෙන්නේ. බරපතල තුවාල ලැබූ මව කරාපිටිය රෝහලට සිය කුඩා පුතු විසින් සිය මවට වායු තුවක්කුවකින් වෙඩිල්ලක් තැබීම නිසා බරපතල තුවාල ලැබූ මවක් කරාපිටිය රෝහල වෙත පෙරේදා රාත්‍රියේ යොමු කර තිබුණා. සිද්ධිය සිදු ඇත්තේ පෙරේදා සෙල්ලකතරගම මගුල් ගෙදරකදී. සෙල්ලකතරගම තරුණයෙකුගේ විවාහ උත්සවයේ එදින රාත්‍රියේ පැවති අතර මෙම මංගල්‍යයට මොනරාගල සිට පැමිණි පිරිසක් සමග මානාලියගේ ඥාති පිරිසකට අයත් වයස අවුරුදු 7ක් වන කුඩා පිරිමි දරුවෙකු පැමිණ තිබෙනවා. මෙම දරුවා වඳුරන් පලවා හැරීම පිණිස මගුල් ගෙදර කාමරයක් තුල තිබූ මෙම වායු තුවක්කුව නෙත ගැටී තිබෙනවා. තුවක්කුව දුටු කුඩා දරුවා අය රැගෙන විත් සිය මවට එල්ල කර අම්මේ මම අම්මාට වෙඩි තියනවා කියලා එහි කොකා ගස්සවා තිබෙනවා. ඒ තුළ තිබූ උණ්ඩිය පිට වී ගොස් මවගේ ඇස වෙත වැදීම නිසා අධික ලෙස ලේ ගැලීමකට ලක් වී ඇති අතර ඇය කතරගම දිසා රෝහල වෙතත් පසුව හම්බන්තොට මහ රෝහල වෙතත් යොමු කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර පිණිස කරාපිටිය රෝහල වෙත යොමු කරලා තිබෙනවා. ඒ කියන්නේ බරපතල තුවාල ලබලා තිබෙනවා. රෝහල් 3කින් ප්‍රතිකාර ලබන තත්ත්වය දක්වා ඇය පත් වෙලා තියෙනවා. ඉතින් මේ වායු රයිෆල භාවිතා කිරීම විකල්ප නැද්ද දන්නේ නැහැ. සතුන් පලවා හරින්නට ඉතින් මේ පිළිබඳවත් අවධානය යොමු කරනවා නම් හොඳයි කියලා තමයි කියන්නට වෙන්නේ. අපි කාටුන් බලමු මේ විරාමයේ නික්විතිව. Derana Aruna. Sri Lanka's breakfast show. අංජනගේ කාටුන් දිවෙන පුවත්පතෙන් ගන්න අපේ නවීන්ගේ අපේක්ෂාව එක්සත් ජාතික පක්ෂ නායකත්වයලු. රනිල්ගේ අපේක්ෂාව මොකක්ද දන්නේ නැහැ කියලයි අද කාටුන් වලින් අහන්නේ. ඉතින් ජනතාවගේ අපේක්ෂාව නම් මේ අය විශ්‍රාම සුවය විඳිනවා දැක ගැනීම. ඉතින් ඒකම UNP කියන ගහ යටට ඔන්න රනිල් මහත්තයා ඇවිල්ලා ඉන්නවා අඳිනවා උදේ විමලසිරි දිවයින පත්තරේට. ඉතින් ඔන්න බෝනස් කියන ඵලය ගහේ පළදරා තිබෙනවා. එකම එක ගෙඩියයි පළ ගත්තේ කියලා කියන්නට ඕනේ. ඉතින් මේ බෝනස් කියන ගෙඩිය Tamanගේ ඉත්තෑ කූරු උඩට වැටෙනකන් ඉත්තෑවෙක් විදිහට තමයි රනිල් මහත්තයාව ඔන්න අද උදේ ඇඳලා තියෙන්නේ. ගඟට නැමුණු අඹ අත්තේ එක ගෙඩියයි පළගත්තේ ඒක කන්න පින නැත්තේ ජෝන් බාස් ළඟ ඇත්තේ කියලා මේ ඉත්තෑරාල කියනවයි කියලා අද උදය කියනවා. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නෑ. ඔන්න ජෝන් ඇමතිතුමාව තමයි මතක් වෙන්නේ. හිටපු ඇමතිතුමා වැඩක් අන්තිමට අප්සෙට් වෙලා ගියාම අපි කොහොමද කියන්නේ? වැඩේ ජෝන් බාස්ට ගියා කියලානේ කියන්නේ කියලා ඔන්න අද මේ දෙන්න කතා වෙනවා. එහෙනම් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමටත් ඒකම වේද ජෝන් බාස්ටයයිද කියලායි විමසා සිටින්නේ. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයට සුදුසුසාමයි කියලා එතුමා කරපු ප්‍රකාශය තමයි අද කාටුන් ශිල්පීන් මේ විදිහට සිහිපත් කරන. ඔන්න පුංචි පුතා ගිහිල්ලා අද ඒතුමා හමුවෙන්න තලං අඳින කාටුනේ කෝටි ගානක් වියදම් කරලා පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යන්නේ මොකටද ටාට්ටේ කියලා පොඩි එකා අහනවා. ඒක අත්‍යවශ්‍ය කාරණයක් නේ මගේ පුතේ. ඒ මොකටද? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියලා ලෝකෙට පෙන්වන්නේ නෙමෙයි පුතේ කියලා ඔන්න ඔය විදිහට කියනවා. ඉතින් ඒකම ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වන්න තියෙන එකේ තත්ත්වය ගැන අද ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතෙන් කතා කරනවා. දිනමින පත්තරේ රක්ෂිතයකට හරක් ඇතුල් කරන එකේ වැරද්දක් නෑනේ බං කියලායි ඔන්න ඇමති කෙනෙක් වගේ කෙනෙක් කියන්නේ. ඕක මොකක්ද සර්? අපි පාර්ලිමේන්තුවටත් යවන්නේ කියලායි ශ්‍රී දූපතෙන් කියන්නේ. පාර්ලිමේන්තුවටත් ඉතින් ඒ වගේ අය යවනවා නම් රක්ෂිතයකට ඇතුල් කරාට කමක් නැහැ කියලා කියනවා. මෙන්න බෙම්පියා තරස්වින් අඳින්නේ අද දිවයින පුවත්පතට. ඔන්න ජනතාව පුදුමයෙන් බලාගෙන ඉන්නවා රටවැසියන්. ජලගැලුම් රක්ෂිතයට ඇතුළු වීම ජලගැලුම් රක්ෂිතයට ඇතුළු වීම සහ ගවයන් ඇතුළු කිරීම තහනම් කියලා වනජීවී නිලධාරීන් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉතින් මේ දෙපාර්තමේන්තු බෝඩ් එකට ඇනගෙන ඔන්න
ගවයෙක් රක්ෂිතයට ඇතුල් වුණා කියලා තමයි අද බෙම්පියා ඇඳලා තියෙන. අපි දන්නේ ගවයෙක් ඇතුල් වුණා කියලා තමයි බෙම්පියාගේ චිත්‍රය නම් තියෙන්නේ අද දිවින කාටුනේ. මෙන්න දාසගේ සුවාරිස් කාටුනේ අද GMOA රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. අපි දන්නේ මේ කොහොම ඇයි මෙහෙම ඇඳලා තියෙන්නේ කියලා. කොහොම හරි සුවාරිස් යද්දී මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නට කටුසු රාළල රාශියක් එකතු වෙලා ඉන්නවයි කියලා වෙදනලත් දාගෙන සුවාරිස් කියනවා. අපි එතනින් යමු ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ බලන්න. 29 වෙනි ඇමතිත් පත් කරලා බං. එහෙනම් 30 වෙනි ඇමතිත් ඉක්මනින් එයි නේද කියලායි අද ජනතාව කතා කර ඉන්නේ. හැබැයි ඉතින් සමහර හිටපු ජේෂ්ඨ ඇමතිවරු ප්‍රබල ඇමතිවරු තවමත් මන්ත්‍රී දුරේ පමණයි ඉන්නේ. තලංගම ජයසිංහට සිහිපත් වෙනවා පලාමල්ලා අඳිද්දි මම මේක ස්වේච්ඡාවෙන් බාරගත්ති කියලා ඔන්න SB ඇමතිතුමා වගේ කෙනෙක් රෙදි කන්දක් හෝදමින් සඳහන් කරනවා. කෙහෙලියත් ඕකම තමයි කළේ බලපන් දැන් නැග්ග නැගිල්ල කියලා ඔන්න තවත් කෙනෙක් සගේ ගිහිලා පිටිපස්සෙන් කියනවායි කියලයි කියන්නේ. ඒ එක්කම අපිට පුළුවන් ලංකාදීපේ කාටුනයක් බලන්න තවත් ඇමතිතුමෙක් ගැනයි දාස මේ කාටුනය අඳින්නේ. හාල් සීනි රජයේ මිලට නැහැ කියලා වාසුදේව ඇමතිතුමා කියනවයි කියලා දාස කියනවා. පුදුමයි වලව්වලට කඩේ යන අයට ඕක තේරිච්ච එක කියලා අද ජනතාව කඩේ ඉඳන් එළියට එන ගමන් හචා බෑග් එකක් තරම් සඳහන් කරනවා කියලා කියනවා. ඉතින් බඩු මිල ගැන කතා කරද්දී තිස්ස හේවා විස්සගේ හිනාවැස්ස කාටුනයක් බලන්නටම වෙනවා ලංකාදීපේ. ඔව් බඩගිනි ස්ටාර් තරගයේ ජයග්‍රහණය කළ ඔබතුමා ඒ සුවිශේෂී ත්‍යාගය දිනා ගන්නවයි කියලා අද බඩගිනි ස්ටාර් තරගයේ ජයග්‍රහණය කරපු පාරිභෝගික මහත්මයාට අද තෑග්ගක් දෙනවා. මොකක්ද මේ තෑග්ග? බදු තෑග්ග කියලා තමයි අද ලංකාදීපේ තිස්ස සඳහන් කර සිටින්නේ. මේ පංකදුරවින්දගේ සරදම් කාටුනේ යහපාලන ආණ්ඩුව හිටපු ජනාධිපතිතුමාට හිසරදයක් වුණා කියලා එතුමා කියනවලු. එතුමට ඡන්දෙ දුන්න යහපාලනය ඈත් කියන්නේ එතුමා හිසරදයක් වුණා කියලා නේද කියලයි අද සරදම් කාටුනෙන් අහන්නේ. ඒ කාටුනයත් එක්ක අදට අපි දෙරණ අරුණ නිමාවට පත් කරනවා. Derana Aruna. Sri Lanka's breakfast show.